අවසරයි ස්වාමීන් වහන්සේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට අවවාදයක් වදාලා ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම ධර්ම ශ්‍රවණය කිරීම ඊටාම වටින බව. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංගාදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. පින්නතුනි අපිත් ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරමු. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ 9 වෙනි වූ පාප වර්ගෙහි සඳහන් වෙන 9 වෙනි ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ
මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. පානිම් හිචේ වනෝ නාස්ස හරෙය්‍ය පානිනං විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු. මේ ගාථා රත්නයේ සරල තේරුම තුවාලයක් අත්ල මත නැති පුද්ගලයෙක් ඒ අත්ල මතට යම් විසක් වක් කරගත්තොත් නැත්නම් අතට විසක් ගත්තොත් ඒ විස ශරීරගත වෙන්නේ නැති බව. තුවාලයක් අත්ල මත ඇත්නම් විෂ ශරීරගත වෙන බව කියන කාරණාව තමයි මෙයින් කෙටියෙන් පැහැදිලි කළේ. මේ වාගේ ප්‍රශ්නයක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ඇයි? මේ විදිහේ ගාථාවක් භාග්‍යතුන් වහන්සේ ඒ පැනයට පිළිතුරක් හැටියට දේශනා කොට වදාළේ මොන වාගේ හේතුවක් නිසාද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ රජගහ නුවර සිටු පවුලක ඊටාම ලස්සන දූ කුමාරියක් හිටියා. තරුණ වයසට ආපු ඇය තමන්ගේ කටයුතු සිදු කර ගැනීම සඳහා ඇයට දාසියෙකුත් ලබලා දීලා හිටියා. අවශ්‍ය සියලුම සැප සම්පතුත් ඇයට තිබුණා. බොහොම සතුටින් සිටු මැදුරේ තියෙන බොහෝ සැප සම්පත් භුක්ති විඳිමින් කටයුතු කරපු ඇය එක දවසක් උඩුමහන් තලාවේ ඇරලා තිබුණ කවුළුවකින් මහමග දිහා බලාගෙන හිටියා. එතකොට ඇය දැක්කා මරාගත් මෝ කීප දෙනෙක් කරත් එක පටවගත්ත වැඩි තරුණෙක් මේ මාංශය විකුණන්න වෙළඳ පොළට යනවා. ඒ වැඩි තරුණයා දැක්ක ගමම්ම මේ තරුණියට ලොකු ආසාවක් සෙනෙහසක් ඔහු කෙරෙහි ඉපදුනා. වහාම ක්‍රියාත්මක වෙච්ච අය තමන්ගේ දාසියට කහවණු කීපයක් දීලා ඒ සතුටු කරලා ඇයට සඳහන් කළා අර කරත්තේ දක්වගෙන යන පුද්ගලයා අද ආපහු මේ පාරෙන්ම එනවද කියලා අහලා එන්න කියලා. ඇය ඉක්මනට ගිහිල්ලා ඔහු මුණ ගැහිලා ඔහුගෙන් ඇහුවා අද මේ පාරෙන්ම එනවද කොයි වෙලාවට දෙන්නේ කියලා. ඔහු සඳහන් කළා මේ තියෙන මස් ප්‍රමාණයේ හැටියට රෑ වෙනකම්ම මස් විකුණන්න වෙයි. අද දවසේ සමහරට ඉවර කරන්නත් බැරි වෙයි. කෙසේ වෙතත් මම හෙට උදේ ආපහු යනවා. හැබැයි එන්නේ මේ පාරෙන් නෙමෙයි වෙනත් මාර්ගයක් දක්වලා ඔහු සඳහන් කළා ඒ පාරෙන් තමයි මම ආපහු යන්නේ කියලා. අර මෙහෙකාරිය වහාම සිටුදුවට ඒ බව දැනුවත් කළා. ඇය Tamanට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගෙන පහවදා උදේ පාන්දරම අවදි වෙලා කිලිටි වස්ත්‍ර ඇඳගෙන කලගෙඩියකුත් උකුලේ තියාගෙන සිටු මාලිගාවේ දාසියක් දියගෙන්න එළියට යනවා වගේ මාලිගාවෙන් එළියට බහලා යන්න ගියා. කාටවත් ඇය මේ සිටු දුවමද කියලා හඳුනාගන්න බැරි වුණා. කිලිටු ඇඳුම් ඇඳගෙන හිටියේ පිටුපාල යන්නේ. ඇය අර තරුණයා එනවා කියපු පාරටම ගියා. ගිහිල්ලා ඔහු එනතුරු මග බලාගෙන හිටියා. හදිසියෙම තරුණයාගේ කරත්තේ එනවා දැකලා කලගෙඩියේ එතනම බිම දාලා දැන් කරත්තේ පිටිපස්සෙන් යනවා. අර තරුණයාට ටිකක් දුර යනකොට හිතුණා මේ එන්නේ මගේ පස්සෙන්මද කියලා. කතා කරලා ඇහුවා කොහෙද යන්නේ කියලා. මගේ පස්සෙන් නම් එන්න එපා කියලා කිව්වා. ඉතින් දෙතුන් පාරක් මෙහෙම කිව්වා.
කියනකොට අර තරුණිය කියනවා මේ මහපාරේ මම යන්නේ මගේ ගමනේ. මහපාරේ යන මට ඔබ යන පස්සෙන් එන්න එපා කියලා කොහොමද කියන්නේ? මම පාරේ යන්නේ. ඔහු නිශ්ශබ්දවම කරත්තේ පදවගෙන ඉස්සරහට ගියා. නමුත් ඔහුට තේරෙනවා මම පස්සෙන්මයි එන්නේ. නැවත නැවත ඇයට කීව එන්න එපා කියලා. ඒත් ඇය දිගින් දිගටම එනවා. ඔහු කල්පනා කළා පසුපසින් එන වාසනාවට පයින් ගහන එක සුදුසු නෑ. ඒ නිසා රථයට නංව ගත්තා. වැදි ගෙදරටම එක්ක ගියා. එක් කරගෙන ගිහිල්ලා ඇය ඔහුගේ බිරිඳ බවට පත් කරගත්තා. දැන් ඔවුන් දෙපළ බොහොම සමගියෙන් ජීවත් වෙන කාලේ මේ තරුණයාට දාව ඇයට පුතු 7 දෙනෙක් ලැබුණා. මොහු කරන්නේ හැමදාම දැල් දාලා උගුල් හදලා සත්තු අල්ලගෙන ඒ මාංශ විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඇය හැමදාම උදේට ස්වාමියාට අවශ්‍ය උපකරණ ටික හදලා දෙනවා. හවසට උගුල් හදන්න යනකොට අවශ්‍ය පිහිය, නූල්, උල්, දැල් ඒ ආදී සියලු දේවලුත් පිළියෙල කරලා දෙනවා. බිරිඳකගෙන් ස්වාමියාගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය හැම දෙයක්ම නොපිරිහෙලාම ඇගෙන් සම්පූර්ණ වුණා. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වැඩි පවුල දැක්කා. ලෞතර භාග්‍යතුන් වහන්සේලාගේ සිරිතක්. දවසකට දෙපාරක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලනවා. උදේට බලන වෙලාවේ සක්වල මුව විට ඉඳලා, ඒ කියන්නේ සක්වලේ කෙරවල ඉඳලා සුගන්ධ කුටියේ දොරටුව දක්වාම බලනවා. හවසට බලනකොට සුගන්ධ කුටියේ දොරටුව ළඟ ඉඳලා සක්වල මුව විට දක්වාම බලනවා. ඔය අතරේ භාග්‍යතුන් වහන්සේගේ විශේෂ පිහිටක් ලැබුණොත් මේ සසර දිනන්න පුළුවන් අය, දුගතියෙන් සුගතියට යන්න වාසනාව ලබන්න පුළුවන් අය භාග්‍යතුන් වහන්සේගේ කරුණා නෙතට ගැටෙනවා. එදා භාග්‍යතුන් වහන්සේට මුණ ගැහුනේ මේ වැඩි පවුල. අපේ භාග්‍යතුන් වහන්සේ පින්ඩ පාතේ වඩින අතරේ මේ වැද්දාගේ උගුල් තියෙන ප්‍රදේශයට වැඩියා. එදා කිසිම උගුලක කිසිම සතෙක් නැහැ. නමුත් දැන් මේ පුද්ගලයා උගුල් පරීක්ෂා කරන්න එනවා. ඒ නිසා මේ උගුල් තිබුණ තැන්වල භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහන තිබ්බා. තියලා මදක් ඈත් වෙලා භාග්‍යතුන් වහන්සේ ගහක් මුල විවේකීව වැඩ හිටියා. පින්නතුනේ අර පුද්ගලයා වෙනදා වගේම මේ උගුල් ටික පරීක්ෂා කරමින් ආවා. කිසි සතෙක් නැහැ. ඔහුට හිතුණා එකත් එකටම කවුරු හරි අද සත්තු ටික ලෙහෙලා ඇරලා තියෙනවා. කවුද මේ වැඩේ කරන්න ඇත්තේ? දැන් බොහෝම කේන්ති ගිහිල්ලා. එහෙම බල බල යනකොට ඔහු දැක්ක භාග්‍යතුන් වහන්සේගේ සිරිපාසලකුණ. කෙනෙකුගේ අඩි ඔහු දැක්කා. තව ටිකක් වටපිට බලනකොට බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. මේ පුද්ගලයා තමයි සත්තු ටික නිදහස් කරන්න ඇත්තේ. කේන්තිය හොඳටම වැඩි වුණා. ඊතලයක් දුන්නට යොදලා දුනුදිය නගාගත්ත භාග්‍යතුන් වහන්සේට විදින්න. නමුත් බුද්ධානුභාව බලයෙන් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ දිවිතර කරන්න සමත් කෙනෙක් නැහැ. දුනුදිය නගාගත්ත මිසක් ඊතලයේ මුදා හරින්න බෑ. පින්නතුනි මේ දුන්න හුඟක් තදයි. ඇදලා අල්ලගත්තාම මුදා හරින්න ඕනේ. නමුත් මොහු ඇදගත්ත මිසක් මුදා හරින්න බෑ.
මොහුගේ ඇටකෝඩු බිඳෙන්න තරම් වේදනාවයි. ටික වෙලාවක් යනකොට දැන් ක්ලාන්ත ගතියක් වාගේ මුළු ශරීරේම දාඩියෙන් තෙමිලා ගිහිල්ලා අර ඇදගෙන ඉන්න නිසා කට ඇරිලා කෙල වැක්කිරෙනවා වෙහෙස නිසා. මේ වෙලාවේ මේ වැද්දාගේ පුතාලා ටික වෙන කටයුත්තක ඉඳලා ගෙදර ආවා. අම්මගෙන් ඇහුවා කෝ තාත්තා. අම්මා කිව්වා පුතේ තාත්තා එන්න වෙලා. වෙනදා මෙලහට එනවා. ඇවිල්ලා. තාම නෑනේ අද. තාත්තට කරදරයක්ද දන්නේ ටිකක් බලන්න කියලා. දරුවෝ ටිකත් කැලේට ගියා. ඒගොල්ලෝ හදිසියෙම දැක්කා තාත්තා කාට හරි විදින්න දුන්න නගාගෙන ඉන්නවා. තාත්තා බොහොම පීඩාවෙන් ඉන්න බවක් දැක්කා. ඔවුනුත් දුන දී ඇදගත්තා. පුතාලා 7 දෙනාමත් තාත්තට වෙච්ච දේම අත්විඳිනවා. සෑහෙන වෙලාවක් ගෙදර ආයේ බලාගෙන හිටියා දැන් කවුරුවත් නැහැ. ඊට පස්සේ අර වැද්දාගේ බිරිඳ මේ වැද්දාගේ නම කුක්කුට මිත්ත. බිරිඳ ලේලි වරුන්ට කතා කළා. ඒ කියන්නේ පුතාලා ඔක්කොම විවාහකයි. ඔබලාගේ ස්වාමි පුරුෂයොත් නැහැ. මගේ ස්වාමි පුරුෂයත් නැහැ. සියලු දෙනාටම කරදරයක් වුණාද? යන් බලන්න. එහෙම කියලා කැලීට ගියා. හදිසියේ දැක්ක සියලු දෙනාම දුනුදිය නගාගෙන ඉන්නවා. කාට විදින්නද කියලා බලහම ඇය දැක්ක බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. ඒ දිහාවට තමයි දුනුදිය නගාගෙන ඉන්නේ. නමුත් අර කවුරුවත් අඳුරගත්තේ නෑ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා. නමුත් ඇය එකපාරම අත් දෙක ඔසෝලා හිස මත තියාගත්තා. අර මහා විපතක් වෙච්චහම අපි ඉහාත බදා ගන්නවා කියලා කියන්නේ. ඒ වාගේ අත් දෙකම ඔළුව උඩ තියාගෙන කෑ ගහන්න පටන් ගත්තා. මගේ පියාණන් නොනසව්, මගේ පියාණන් නොනසව් කියලා කෑ ගැහුවා. කෑ ගහලා බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ගියා. බොහොම ක්ලාන්ත ස්වභාවයෙන් වාගේ තමයි කුක්කුට මිත්ත ඉන්නේ. නමුත් බිරිඳගේ හඬත් ඇය කියන වචන ටික ඔහුට යාන්තමට වගේ ඇහුණා. ඔහුට ඒත් එක්කම හිතුණා අනේ මේ මගේ මාමණ්ඩිද? කවදාවත් මාමණ්ඩි දැකලා නැන්නේ. දරුවන්ට හිතුණා මේ අපේ මුත්තණුවන්ද? භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානය අත්හැරියා. ඒගොල්ලෝ දුනුදිය පාත් කළා. අපි අතින් ලොකු වරදක් උනේ. ඒගොල්ලෝ තමන්ගේ බිරිඳට මවට අනුව ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා සමාව ඉල්ලුවා. බිරිඳෑවරුත් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. ඒ සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ මේ 16 දෙනාම සෝවාන් වුණා. පුතාලා 7යි, ලේලිවරු 7යි, අම්මයි තාත්තයි. ඒකෙන් 15 දෙනෙක් තමයි සෝවාන් වුණේ. එතකොට සඳහන් කළා පින්නතුනි, ඇයි 15 දෙනෙක් සෝවාන් වුණේ? කුක්කුට මිත්ත වැද්දාගේ ස්වාමි දියණිය බිරිඳ ඊතා ලාබාල කාලේ සෝවාන් වෙලයි හිටියේ. රජගහනුවර සිටුපවුලේ ඉන්න කාලෙම ඇය බණ අහලා සෝවාන් වෙලා හිටියේ. වැද්දත් එක්ක එන වෙලාවෙත් ඇය සෝවාන් වෙලයි හිටියේ. ඒ නිසා 15 දෙනාම සෝවාන් වුණා. අම්මා කලින් සෝවාන් වෙලයි ඉන්නේ. ඒ අය සෝවාන් ඵලෙහි පිහිටවලා අපේ භාග්‍යතුන් වහන්සේ පින්නපාතේ එළියා. එදා පිඬුසිඟා වැඩලා විහාරයට වඩිනකොට ටිකක් වෙලා ගියා. අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද වෙලා ගියා නේද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළ ආනන්ද මං අද කුක්කුට මිත්තට පිහිට වෙන්න ගියා කියලා.
ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. කුක්කුට මිත්තගේ පවුලේ අය සියලු දෙනාම සෝවාන් ඵලෙහි පිහිටවපු බවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. භික්ෂුන් වහන්සේලා මේ කාරණාව අහලා ධම් සභාවට එකතු වුණාම සාකච්ඡා කළා මේ කුක්කුට මිත්ත කියලා කියන්නේ වැද්දේ. විශාල උගුල් ප්‍රමාණයක් ඔහු දවසකට හදනවා. මේ සියලු උගුල් හදන්න ඔහුට උදව් කරන්නේ ඔහුගේ බිරිඳ. පිහිය පවා මුවහත් කරලා දෙනවා. කඩුව පවා මුවහත් කරලා දෙනවා. මේ උගුල් වල නූල් ගැට ගහන්න පොළවට ගහන්න අවශ්‍ය උල් ටික පවා ඇය සකසලා දෙනවා. ඇය කලින් සෝවාන් වෙලා හිටියනම් ඇය කොහොමද මේ දේවල් කරන්නේ? සෝවාන් වෙච්ච අය කවදාවත් පව් කරන්නේ නැති අය. ප්‍රාණඝාතයට දායක වෙන්නේ කොහොමද? එහෙනම් ඇය කොහොමද මේ කාර්ය කළේ කියලා පුතඥ භික්ෂුන් වහන්සේලා අතරේ ප්‍රශ්නයක් සාකච්ඡාවට භාජනය වුණා. භාග්‍යතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වඩින්න කලින් මොන වාගේ සාකච්ඡාවකද හිටියේ කියන කාරණාව අහලා මේ කාරණාව පැහැදිලි කළාට පස්සේ ස්වාමීනි ඇය සෝවාන් වෙලා හිටි ඇය කොහොමද මෙහෙම කළේ කියන ප්‍රශ්නේ අහුවා. ආන් ඒ වෙලාවේ තමයි අපි මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. පානිම් හිචේ වනෝ නාස හරෙය්‍ය පානිනා විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු. මහණෙනි මෙතන පානි කියලා කියන අතට කියන්නේ අත්ලට පානි කියලා කියනවා. පානිම් හිචේ වනෝ නාස වනෝ කියලා කියන්නේ වනයක් කියලා කියන තුවාලයකට. අත්ලේ තුවාලයක් නැත්තම් හරෙය්‍ය පානිනා විසං මේ අත්ලට මොනතරම් දරුණු විසක් නමුත් අරගත්ත කියලා ඒ විස ශරීරගත වෙන්නේ නැහැ. ඒ කාරණාව පින්නතුනි පැහැදිලි කරනවා. අත්ලෙහි තුවාලයක් කැපීමක් කෙටීමක් සීරීමක් අනතුරක් සිරුරේ කිසියම් ආකාරයෙන් මේ අත්ලේ ඇති වෙලා නැත්තම් නාබ්බ නං වේති සඳහන් කළා. වනයක් නැත්තම් ඊටා භයානක විසක් හලාහල විසක් වගේ විසක් නමුත් මේ අතට එකතු වුණා අතට අරගත්තා කියලා කවදාවත් ශරීරගත වෙන්නේ නැහැ. එහෙමනම් පැහැදිලි කළා අර කුක්කුට මිත්තගේ බිරිඳ සත්තු ඝාතනය කරන්න අවශ්‍ය සියලුම දේවල් සපයලා දෙනවා. ඒ සපයලා දෙන්නේ ස්වාමියාගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ටික. මේ උපකරණ අරගෙන ගිහිල්ලා කරන කාර්ය ගැන ඇය සැලකිලිමත් නැහැ. ඒ කාර්ය ගැන ඇය උත්සාහ වෙන්නෙත් නැහැ. ඒ කාර්ය ගැන ඇය හිතන්නෙත් නැහැ. එහෙම කාර්යයකට උදව් කරන්න ඇයට අවශ්‍යත් නැහැ. පින්නතුනි සමහර වෙලාවට අපේ ගෙවල් වල අපේ මව්පියන්ට අපේ තාත්තට අපේ අම්මා තමන්ට තමන්ගේ බිරිඳ ගමනක් යනකොට සමහරට ඇඳුම් ටිකක් මැදලා දෙනවා. පාවහන් ටිකක් සකස් කරලා දෙනවා. අනික් උපකරණත් සකසලා දෙනවා. නොයෙක් උපකරණ දෙන්න පුළුවන්. නමුත් ඒවා දෙන්නේ මංකොල්ල කණ්ඩ යන්නවත් හොරකම් කරන්න යන්නවත් වංචා කරන්න යන්නවත් අල්ලස් ගන්න යන්නවත්
අනුන්ගේ ජීවිත විනාශ කරන්න යන්නවත් ඒ කිසිම දෙයකට නෙමෙයි. ස්වාමියාගෙන් බිරිඳ ස්වාමියාට ඉටු කළ යුතු යම් යුතුයකමක් තියෙනවනම් ඒ යුතුයකම ටික තමයි සම්පූර්ණ කරලා තියෙන්නේ. අපි කඩේකට ගිහිල්ලා දැලක් ගන්නවා. ඒක මාළු අල්ලන දැලක්. අපිට දැලක් දුන්නා කියලා වෙලෙන්දට පව් සිද්ධ වෙන්නේ නැහැ. අපි කඩෙන් පිහියක් ඉල්ලගත්තා කියලා ඒ පිහිය ගෙනහිල්ලා මං මිනිහෙක් මැරුවොත් වෙලෙන්දට පව් සිද්ධ වෙන්නේ නැහැ. අපි කඩේට ගිහිල්ලා කෘමිනාශකත් අරගන්නවා. ඉතින් අපිට කෘමිනාශක දුන්නා කියලා වෙලෙන්දට පව් සිද්ධ වෙන්නේ නැහැ. එයාගේ කාර්යය වෙලඳාම. මේක ගෙනහිල්ලා මොහු කරන්නේ මොන කාර්යයද කියන එක, මේක ගෙනහිල්ලා කුඹුරට ඉහලා සත්තු මරාපන් කියන කාරණාව වෙලෙන්ද ගාව නැහැ. ආන්ගේ නිසා අකුසල කර්මයක් සිදු කරවීමේ හිතක් නැති කෙනෙකුට අකුසල කර්මයට සම්බන්ධ වීමක් නැහැ. පින්නතුනි මේ කාරණාව මෙහෙම පැහැදිලි කරාම මේක පෘථග්ජන ඔබට මට මෙහෙම කරන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒකයි කොච්චර පැහැදිලි කළත් එහෙම හිතක් ආවෙම නැද්ද කියලා අපිට හිතෙන්නේ. නමුත් මේ ප්‍රාණඝාතයට කරන නමුත් මේ උපකරණ දෙන්නේ අපි වගේ කෙනෙක් නෙමෙයි, සෝවාන් ආර්ය මාර්ග ඵලයට ආපු උත්තමාවියක්. ඒ අයගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන හැටි අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන හැටි දෙකක්. ඒ නිසා ඇය කිසිසේත් ප්‍රාණඝාතයට අනුබල දෙනව නෙමෙයි මේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ. නාබ්බණං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු. අතේ තුවාලයක් නැත්තම් විෂ ශරීරගත වෙන්නේ නෑ වගේ ප්‍රාණඝාතයේ පිළිබඳව හැඟීමක් නැතිනම් ඇයට අකුසලයක් සම්පූර්ණ වෙන්නෙත් නැහැ. ඒ ඇයට අකුසල් පිරෙන්නෙත් නැහැ. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. එහෙනම් එදිනෙදා අපි කරන කටයුතු වලදී ප්‍රාණඝාත කරන කෙනෙකුට නමුත් වෙනත් අකුසලයක් කරන කෙනෙකුට නමුත් අපිටත් උපකාර කරන්න අවස්ථාවක් යෙදෙනවා. හැබැයි ඒ උපකාරය අපි කලේ ඒ උපකාරී පිහිටින් ගිහිල්ලා වැරදි වැඩ කරන්න කියලා නෙමෙයි. සමහර වෙලාවට එහෙම පව් කරන කෙනෙක් අසරණව තැනක ඉන්න වෙලාවේ බඩගින්නේ ඉන්නවා දැක්කොත් සමහරට අතේ තියෙන කෑම පාර්සලේ අපි දීලා යන්න පුළුවන්. අපේ අදහසක් නෑනේ මේක කාලා ගිහිල්ලා ආපහු දැල් දාන්න කියලා. මේක කාලා ගිහිල්ලා රාරක්කු පෙරන්න කියලා. එහෙම අදහසක් අපේ නෑ. අපි ගාව තිබුණේ දාන චේතනාවක් විතරයි. කුසගින්නේ ඉන්න කෙනෙකුගේ කුස පිනවීමක්, කුස පිරවීමක් විතරයි. එහෙනම් අපට අකුසලයක් නෑ. සමහර වෙලාවට යාචක වෙනවා අපි ගාවට. සමහර කෙනෙක් කියනවා දෙන්න එපා. ඕක අරගෙන ගිහිල්ලා හැන්දෑවට නොයේක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. නොයේක් වැරදි වැඩ යෙදෙනවා. ඒ වැරදි වැඩ කරන මිනිස්සුන්ට අපි සල්ලි දීලා කරන්නේ වැරද්දට අනුබල දීමක්. ඒ හින්දා දෙන්න එපා කියලා සමහර අය කියනවා. නමුත් අපි උපකාර කරන්නේ දාන චේතනාවෙන් මිසක් ඔහුගේ වැරදි වැඩවලට නෙමෙයි. එහෙමනම් අපේ උපකාරය ලබාගෙන ඕනම කෙනෙකුට ඕනම විදිහේ වැරද්දක් කරන්න පුළුවන්. නමුත් අපි ඒකට නෙමෙයි උදව් කරන්නේ. යමෙක් ඒ සඳහාම උදව් කළා නම් එතන අකුසලයක් රැස් වෙන වෙනම විදිහක් තියෙනවා. නමුත් මෙතන එහෙම කිසිම කාරණාවක් නැති නිසා කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. එතකොට පින්නතනි මේ වැඩි පවුලේ අයට සෝවාන් වෙන්න තරම් පින් තිබ්බා. සෝවාන් වෙන්න තරම් පින් තිබිලත් ඇයි මේ වැඩි කුලයක ඉපදිලා මෙහෙම කටයුතු කළේ? වැඩි කුලයක ඉපදිලා ප්‍රාණඝාත කර කර ඉන්න මේ තාත්තටත් දරුවන්ටත් සෝවාන් වෙන්න පින් කොහොමද? තවත් ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්.
ඒකටත් අපූර්ව උත්තරයක් මේ ධර්ම කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ එක ධාතුන් වහන්සේ නමක් හැටියට ඒක ඝනව පිහිටියා. දෙවියොත් මිනිස්සුත් එකතු වෙලා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරන්න චෛත්‍යයක් හැදුවා. විශාල චෛත්‍යයක්. සඳහන් කරනවා චෛත්‍ය හදනකොට චෛත්‍ය ඇතුලේ ගඩොල් බඳිනකොට සිරියල් කියලා ගල් වර්ගයක් මාණික්ක විශේෂයක් වෙන්න පුළුවන්. ආන් ඒ ගල් අඹරලා තල තෙල් වලින් අනලා රත්තරන් ආලේප කරලා ඒ ගල් තමයි ඇතුලේ බැඳලා තියෙන්නේ. ඊට පිටපැත්තෙන් නැවත ගල් පේලියක් බැඳගෙන යනවා තනිකරම ඝන රත්තරන් වලින්. ඒ එක ගඩොලක වටිනාකම කහවණු ලක්ෂයක් කියලා සඳහන් කරනවා. බොහෝම උසට චෛත්‍ය රාජයාණන් වහන්සේ ගොඩනගලා ඉවරයි. ඊළඟට තියෙනවා ධාතුන් වහන්සේලා තැන්පත් කරන උත්සවය. මිනිස්සු කතා කළා මේකට නම් විශාල ධනයක් වියදම් වෙනවා. විශාල මුදලක් මේකට අවශ්‍යයි. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා පින්කමේ ප්‍රධාන තැන ගත්තොත් හොඳයි. මේ කතාව හැම තැනම ප්‍රචාරය වුණා. එක පිටිසර ගමක හිටියා දුප්පත් මිනිසෙක්. ඔහු තමන්ගේ ගතේ සිතේ ශක්තිය යොදලා දාඩිය මුගුරු වගුරවල බොහෝම වෙහෙස මහන්සි වෙලා හරියට නොකා නොබී එකතු කරගත්ත ධනයක් තිබුණා කෝටි 9ක් විතර. මොහුට අර කතාව ආරංචි වුණා. පින්කමේ ප්‍රධානත්වයේ කවුරු හරි ගත්තොත් හොඳයි කියලා. ආන්ගේ ආරංචියේ කන වැකෙනවත් එක්කම ඔහු කහවණු කෝටියක් ගෙනහිල්ලා අර පිරිසට දීලා කිව්වා මේ මුදල මූලික මුදලක් හැටියට තියාගන්න. ඔබලාගේ පින්කමේ මූලිකත්වය මම ගන්නවා කියලා. මිනිස්සු බොහොම සතුටටපත් වෙලා හැම තැනම කතා කරනවා පිටිසර ගමක දුප්පත් මිනිහෙක් මෙහෙම උදව්වක් කළා. අපේ නගරේ සිටුවරයට ඕන තරම් සල්ලි තියෙනවා. නමුත් ඔහු නෙමෙයි මේ වෙනකන් අපිට කීයක්වත් දෙන්නම් කිව්වේ. කියන කතාව හැමතැනම කතා වෙවි මිනිස්සු සිටුවරයට චෝදනා කළා. සිටුවරයට ඒක ආරංචි වුණා. ඔහු කල්පනා කළා නෑ මටත් මේක හොඳ නෑ. මම පින්කමේ ප්‍රධානිය වෙන්න ඕනේ. ඔහු කෝටි 2ක් දුන්නා. ඒක ආරංචි වුණා අර පුද්ගලයාට. ඔහු තවත් කෝටියක් දුන්නා. සිටුවරයට වඩා ඉහළට යන්න කෝටි 2ක් දීලා කෝටි 3ක් කළා. සිටුවරයා තව කෝටියක් දීලා කෝටි 4ක් කළා. එතකොට මුළු මුදල කෝටි 4ක් තියෙනවා දැන්. සිටුවරයා තවත් කෝටියක් දුන්නා කියහම මේ අහිංසක පුද්ගලයා තවත් කෝටියක් දුන්නා. මෙහෙම දෙමාරුවට දීගෙන ගියා. දැන් කෝටි 8ක් විතර මුදල් එකතු වෙලා. අර අහිංසක පුද්ගලයා කල්පනා කළා මේ සිටුවරයත් එක්ක මට මෙහෙම තරගෙට මුදල් දෙන්න මුදල් නැහැ. සිටුවරයා ළඟ නිදන්ගත ධනය විතරක් තියෙනවා 40 කෝටියක්. ඔහු අන්නේ වෙළඳුන්ට දීපු මුදල තව බොහොම තියෙනවා ණයට දීපුවා. ධනය උපයන්න වෙනම වියදම් කරපු විශාල මුදලක් තියෙනවා. අර ණයතුරුස් ටිකත් හම්බුනහම වියදම් කරපු මුදල් නිසා ආපහු ලොකු ආයෝජනයක් ලැබෙනවා. මට මොහොත් එක්ක කවදාවත් තරඟ කරන්න බෑ. ඒ හින්දා කල්පනා කළා මමත් මගේ බිරිඳත් මගේ පුතාලා ටිකත් මගේ ලේලිවරුත් ජීවිතේ තියනකම් මේ සෑයට බැල මෙහෙවරකම් කරනවා. අපි මේ සෑය සතු වෙනවා. එතකොට ඒ පිරිස සෑයට අයිති අය. සෑය සතු වෙනවා. කියලා ඇවිල්ලා ප්‍රකාශ කළා. මිනිස්සු ආයෙ ගොඩාක් සතුටින් කතා කළා සල්ලි මිල මුදල් නම් කොහෙන් හොයන්න බැරිද?
සල්ලි මිල මුදල් කාට එකතු කරගන්න බැරිද? නමුත් පවුලක් පිටින්ම සෑය සතු වෙනවා කියන එක ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මුළු ජීවිත කාලෙටම සෑය සතු වෙන්නේ. ඒ නිසා මොහුම තමයි ප්‍රධානිය කරගන්න ඕනේ. දැන් එතකොට අර පුද්ගලයා සහ පවුලේ අයම තමයි පින්කමේ ප්‍රධානිය වෙන්නේ. මිනිසුන් දෙවියන්ගේ අනුග්‍රහයත් සමග ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයේ කටයුතු නිමා කරලා දෙවියන්ට මිනිසුන්ට වන්දනාමාන කරන්න පහසුකම් ටික සකස් කළා. අර පවුලේ අය සෑමලුව පිරිසිදු කරනවා. සෑය ආරක්ෂා කරනවා. පරමල් ඉවත් කරනවා. මිනිස්සු ගැවසිලා අපවිත්‍ර වෙච්ච තැන් පිරිසිදු කරනවා. සෑය ආරක්ෂා කරගෙන ඉන්නවා. කාලයක් මෙහෙම කළා. මිනිස්සු ආයේ කල්පනා කළා ඔහු පින්කමේ ප්‍රධානත්වයේ ගත්ත බව ඇත්ත. නමුත් මේ සෑය සතු වෙලා කරගෙන යන කාර්ය සුළුපටු කාර්යයක් නෙමෙයි. විශාල සෑයක් පින්නතුනේ ගව් ගානක් උස. එතකොට වට ප්‍රමාණය කොහොම තියෙන්නේ ඇත්ත? සුළු භූමි භාගයක් නෙමෙයි. අපි දකිනවා වාගේ පුංචි සෑයක් නෙමෙයි. අපේ හිතේ ඇති වෙනවා වාගේ පුංචි රූපයක් නෙමෙයි. විශාල කටයුතු ගොඩක් තියෙනවා. ඒ නිසා මේ පිරිස දාසභාවයෙන් නිදහස් කරමු කියලා මිනිස්සු සල්ලි එකතු කළා. සල්ලි එකතු කරලා අර 16 දෙනාගේම බර කිරුවා. බර කිරලා 16 දෙනාගේම බර කොච්චරද? ඒ බරට කහවණු චෛත්‍යයට පූජා කළා. කහවණු පූජා කරලා අරාය දාසභාවයෙන් නිදහස් කළා. එහෙම නිදහස් කළත් ඒ අය චෛත්‍ය වෙනුවෙන් තමන් කරපු යම් කටයුත්තක් තිබුණා නම් ඒක අත්හැරියේ නෑ කියලා සඳහන් කරනවා. මරණයෙන් පස්සේ පවුලේ සියලු දෙනාම දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලැබුවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සෑයට මුදල් දීලා ප්‍රධානත්වයේ අරගෙන දාසකම් කරපු ඒ පුද්ගලයා බැදි පවුලක උප්පත්තිය ලැබුවා. ඔහු තමයි කුක්කුට මිත්ත. ඔහුගේ බිරිඳ දෙව්ලොවින් චුත වෙලා රජගහනුවර සිටු පවුලක සිටු දුවක් වෙලා ඉපදුනා. උඩුමහන්තලාවි ඇරලා තිබිච්ච කවුළුවෙන් පාර දිහා බලාගෙන ඉන්නකොට පළවෙනි වතාවට තමයි අර වැඩි තරුණයා දැක්කේ. දැක්ක ගමම්ම ඔහු පිළිබඳව හිතේ ප්‍රේමයක් ඉපදුනා. ඒක මෙදා හාහා පුරා කියලා ඇති වුණ ප්‍රේමයක්ම නෙමෙයි. මේක පෙර සාංශාරික බැඳීමක්. ඒ බැඳීම අලුත් වීමක් තමයි මේ සිද්ධ වුනේ. ඒ නිසායි ඔහු ළඟටම යන්න හිතුනේ. නමුත් ඒ සෝවාන් වෙලයි හිටියේ. සසරගත බැඳීමයි මේ අලුත් වෙන්නේ. ඇය ඔහුත් සමග විවාහ වුණාට පස්සේ ඇය පුත්තු 7 දෙනෙක් ලැබුවා. ඒ පුත්තු 7 දෙනාම දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා තමයි ක්‍රමක්‍රමයෙන් ඇගේ කුසේ පිළිසිඳ ගන්නේ. එදා අර සෑයට දාසකම් කරන කාලේ ඒ පවුලේ හිටපු පුතාලා 7 දෙනා. ඒ පුතාලා 7 දෙනාගේ බිරින්දෑවරු 7 දෙනත් දෙව්ලොවින් චුත වෙලා වැඩි ගම අවට වැඩි පවුල් වලම ඉපදුනා තැන් වල. තරුණ වයසට ආවට පස්සේ ඔවුනොවුන් විවාහ වුණා. එතකොට එදා පින් කරපු පවුලම තමයි මෙදා එකට එකතු වෙලා තියෙන්නේ. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ආන් ඒ සෑයට උපස්ථාන කරලා රැස් කරගත්ත අසීමාන්තික කුසල කර්මය මෙදා ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ අති උතුම් ආර්ය මාර්ගඵලයක් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබන්න ඔවුන්ට බොහෝසේ උපකාර වුණා. කාරණා දෙකක් පින්නතුනි මෙතන පැහැදිලි කරනවා. සංසාරේ එකතු වෙලා සත්පුරුෂයන් හැටියට යම් පිරිසක් පින්කම් කරනවා නම් ඔවුන් නිවන් දකින්නතුරු දෙව්ලොව ගියත් මනුලව ආවත් එකට මුණ ගැහිලා බොහෝ කුසල් කරන්න අත්වැල් බැඳ ගන්න අය. ඔවුන් එකතු වෙන්නේ කුසලයේ සඳහාමයි. ඔවුන් එකතු වෙන්නේ විමුක්තිය උදෙසාමයි.
ඔවුන් එකතු වෙන්නේ යහපත උදෙසාමයි. එතකොට මේ රැස් කරගන්න කුසල කර්මය අපිට කොයි තරම් සසර සුව ගෙනල්ලා දෙනවද? සංසාරේ සුවපත් කරන්න හේතු වෙනවද? මහා කප්පින මහරහතන් වහන්සේගේ කතාවෙත් මේ කාරණාවම කියනවා. එකට පින් කරපු අය දෙව්ලොව ඉපදුනෙත් එකටමයි. ඒක නිසා ඒක ඝන දේව පුත්‍ර කියලා හැඳින්වුවා. එහෙන් චුත වෙනකොටත් ඔක්කොම චුත වෙලා එනවා. මනුලවත් එකටම ඉපදිලා යමක් කමක් තේරෙන වයසේ ආය වුණුන් මුණ ගැහිලා මිත්‍රත්වයෙන් බැඳෙනවා. නොඑක ආකාරය. කරුණු කාරණා පැහැදිලි කරනකොට තව නොඑක් උදාහරණ මේ සඳහා ධර්මයේ තියෙනවා. යම් කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ පින්කම් කරනකොට හිතෙනවා නම් අහවල් කෙනත් එක්ක යන්න ඕනේ. අහවලා මෙතෙන්ට අවශ්‍යමයි කියලා යම් කෙනෙක් ගැන හැඟීමක් එනවනම් ඒ පෙර පුරුද්දමයි කියලා කියනවා. පෙරත් එකට එකතු වෙලා ඔහුත් එක්කත් පින් කරලා තියෙනවා. ඒ නිසා අද පිනට යනකොට ඔහු අතහැරලා යන්න හිතෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට අපි දකිනවා ගමනට පිරිස වැඩි වුණත් යන්න අපහසු වුණත් මේ පුද්ගලයා එක්ක යා යුතුයම කෙනෙක්. කොහොම හරි එක්ක යා යුතු කෙනෙක් කියලා අපි සම්බන්ධ කරගන්න අවස්ථා අපේ ජීවිතවලත් තියෙනවා. ඒ මෙදා විතරක් නෙමෙයි ඈත ඉඳලා එන පුරුද්දක ස්වභාවය. අනිත් කාරණාව පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ උපස්ථාන කරලා වත කරලා රැස් කරගත්ත කුසල කර්මය කොයි තරම් උත්තරීතරද? යම් භවයක කරගන්න ඒ උදාර කුසල කර්මය සසර බොහොම ඉක්මනට සැප විපාක ගෙනල්ලා දීලා සංසාරෙන් එතර කරවන්න තරම් ලොකු ශක්තියක් ලබලා දෙන්න හේතු වෙන කුසල කර්මයක් වෙනවා. මෙදා ජීවිතේ අපි කරගන්න දේවල් යහපත් දේවල් නිරර්ථකව නිස්කාරණේ කවදාවත් අහකයන්නේ. යම් කෙනෙක් මහමග යන ගමන් නමුත් චෛත්‍යයක් බෝධියක් පිළිම වහන්සේ නමක් දැකලා හිතේ ප්‍රසාදයක් ඇති කරගන්නවා නම් එතනත් තියෙන්නේ මහ ලොකු කුසලයක්. මේකට කියන්නේ චිත්ත ප්‍රසාද කුසලය. ඒ ගැන කතා කරපු තැන් ධර්මයේ තියෙනවා. පහන් සංවේගයක් උපදිනවා. සමහර කෙනෙකුට එහෙම දැක්කහම ආසනයක වාඩි වෙලා හිටියත් ටිකක් නැගිට වෙන ගතියක් තියෙනවා. ඒක දැක්ක ගමන්ම වෙන දෙයක්. හිතලා මතලා අනික් අයට දකින්න කරන දෙයක් නෙමෙයි. එහෙම සංවේගයක් තියෙනවා. පාවහන් දෙක පයලාගෙන හිටියත් වාහනයක් තුල නමුත් දැක්ක ගමන් ගැලවෙනවා. චෛත්‍යයක් දැක්කහම පිළිම වහන්සේ නමක් දැක්කහම සමහර අය ආසනයේ ඉඳගෙන පා දෙක උඩ තියාගෙන හිටියත් දැකපු ගමන් පහලට ගන්නවා. මේ ශ්‍රද්ධාව හිතේ උපදින පහන් සංවේගය. අපි කලේ සුළු දෙයක් උඩ තිබුණ පාද දෙක පහතට ගත්තා. පයලාගෙන හිටපු පාවහන් ගලෙව්වා. පුංචි ක්‍රියාවක්. නමුත් පින්නතනේ සසර උපකාර කරනකොට විපාක දෙනකොට මේ ක්‍රියාව කොතනවත් සුළුයි කියලා අතහැරිලා නැහැ. ඒකත් මේ සංසාර ගමනේ සුවපත් වීම උදෙසා එකතු වෙන තරම් භාග්‍යතුන් වහන්සේ උදෙසා කෙරෙන කටයුතු හැම එකක්ම ඒ තරම් උත්තරීතරයි. මොකද ඒ පහන් සිත ඒ තරම්ම ප්‍රබලයි. කාරණාවක් සඳහන් කරනවා සමහර තැනක යම් කෙනෙක් කසින මණ්ඩලයේ දිහා බලාගෙන භාවනාව දියුණු කරගෙන කසින මණ්ඩලයේ ආලෝකයෙන් මුළු ජම්බු දීපයම දකින්න තරම් ආලෝකයක් පතුරවන්න දැන් පුළුවන්. මේ කසින මණ්ඩලයේ ආලෝකයෙන් කසින භාවනාව වඩලා ලබාගත් ආලෝකයෙන්
දැන් මුළු දඹදිව තලයේම පේනවා. ඒ තරමටම භාවනාව දියුණු වෙලා. ඊළඟට පැහැදිලි කරනවා යම් පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් පස්වනක් ප්‍රීතියෙන් එක ප්‍රීතියක්. ඊතා සුළු මොහොතක් ක්ෂණයක් ඇති වෙනවා නම් ආන් ඒ ප්‍රීතිය කුද්දකා ප්‍රීති, කණිකා ප්‍රීති, පරණා ප්‍රීති, උබ්බේගා ප්‍රීති මේ ආදි වශයෙන් පස්වනක් ප්‍රීතිය පැහැදිලි කරලා තියෙනවා. මේන් එක මොහොතක් භාග්‍යතුන් වහන්සේ ගැන ප්‍රීතියක් ඇති වෙනවා. අර කසින මණ්ඩලයේ ආලෝකයෙන් මුළු ජම්බු දීපේම දකින්න තරම් ඒ භාවනාව දියුණු කරගත්ත කෙනාට වඩා හරි උතුම් කියලා ඒ ප්‍රීතිය. එතකොට මේ පහන් සංවේගයේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති වුණාම මේ තරම් ආනිසංස අපිට ලැබෙන්නේ මොන වාගේ හේතුවක් නිසාද? පින්නතුනි ඒක පැහැදිලි කරන්න නවාරහාදී බුද්ධ ගුණයම විස්තර කරන්න ඕනේ. මෙන්න මේ හේතුව නිසායි මේ වාගේ හේතුවක් නිසායි කියලා එකින් එකට සාකච්ඡා කරන්න ඕනේ. ඒ සීමාවක් නැති අසීමාන්තික බුදු ගුණනේ බුද්ධ විෂය කවදාවත් කල්පනා කරලා ඉවර කරන්න බෑ කියලා දේශනා කළේ. ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ ගුණය අචින්තනීයයි. අපි කෙරෙහි තියෙන අනුකම්පාව නිසාම අපගේ සුභසිද්ධිය උදෙසාම ඒ මහා ගුණ කදම්බය භාග්‍යතුන් වහන්සේගේ ਸਰුවඥතා ඥාණයෙන්ම තමයි මේ ගුණ 9කට කැටි කළේ. අපි අහලා තියෙනවා ලෞතුරා බුදු කෙනෙක් තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය මහා කල්පයක් පුරාවට දේශනා කළොත් මහා කල්පේ නිමා වෙනවා. දේශනා කරන්න තව බුදු ගුණ ඉතුරු වෙනවා කියලා. ඒ තරම් අසීමාන්තික බුද්ධ ගුණේ මේ ගුණ 9 ඇතුලේ ਸਰවඥතා ඥාණයෙන් බලලා භාග්‍යතුන් වහන්සේ කැටි කරලා තියෙනවා කාරණා 9කට. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ පහන් සිතින් යුක්තව මේ වැකිය කියලා භාග්‍යතුන් වහන්සේට යමෙක් වන්දනා කළොත් පහන් සිතින් යුක්තව මොනතරම් කුසල් කන්දරාවක් රැස් කරගන්න පුළුවන් අවස්ථාවක්ද මේ කාලේ අපේ රටේ මේ මහ පොළොව උඩ සුදු චෛත්‍ය රාජයන් වහන්සේලා කොයි තරම් වැඩ ඉන්නවද අපිට පින්නතුනි පාරක ගමන් කළා සතපුමක් දෙකක් යනකොට කොතන හරි සෑයක් පේනවා. ඒ තරම් පිම්බීම යම් කෙනෙක් ඊළඟ වන්දනාවක් කරනවා නම් ශ්‍රද්ධා සිතින් ගිහිල්ලා අපිට ඒකට ඕන තරම් අවස්ථාව හදාගන්න පුළුවන්. මග යන ගමන් බැහැලා යන්න කියලා කියනවා නෙමෙයි. විවේක වෙලාවේ ගමේ පන්සලට ගිහිල්ලා විවේක වෙලාවේ නවාතැන් අරගෙන ඉන්න තැන ගිහිල්ලා විහාරයකට ගිහිල්ලා විශේෂ අවස්ථාවන් වල විශේෂ තැන්වල පිහිටලා තියෙන විශේෂ චෛත්‍ය රාජයන් වහන්සේලා ළඟට ගිහිල්ලා මොන තරම් වන්දනා කරලා කුසල් රැස් කරගන්න අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවද? නමුත් පින්නතුනි එයින් ප්‍රයෝජන ගන්න කීයෙන් කී දෙනාද? ලෞකික කටයුතු සඳහා ඕන තරම් කාලය වියදම් කරන මිනිස්සුන්ට තමන්ගේ මතු සසර සුභ සිද්ධිය උදෙසා මේ උතුම් කාරණාවකට යෙදෙන්න තරම් වාග්ය නැති පින නැති නමුත් මේ පින්බිමේ උපන් කොච්චර ඉන්නවද? ඥානවන්තයෝ ප්‍රඥාවන්තයෝ බණ අහලා කරුණු කාරණා දැනගෙන ශ්‍රද්ධාව නගාගෙන තමන්ගේ කාලය වෙන් කරලා මෙවන් උතුම් පින්කම් ළඟ ඕන තරම් අතර වෙනවා. මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහණෙනි මේ ලෝකේ පින කියලා වචනයක් තියෙනවද? මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක්. යමෙක් පින් රැස් කරනවද සංසාරේ බොහෝ කාලයක්
සුව සම්පත භුක්ති විඳින්න අවශ්‍ය ධනයයි රැස් කරන්නේ. පින් කරනවා කියලා කියන්නේ සසර සැප ලබනවා කියන එකයි. මෙලව දහදුක් විඳලා හරි හම්බ කරලා හදිසියේ මැරිලා හම්බ කරපු ටික ලෝකයට ඉතුරු කරලා යනවා. නමුත් යුතුයකම් හැටියට නමුත් එහෙම මහන්සි වෙලා අපි ධනෙ හෙව්වට ඒ සියල්ල දාලන යන්නේ පින්නතුනි. අනුන් වෙනුවෙන් යුතුයකම් සම්පූර්ණ කරන්න එහෙම කරන අතරේ තමන් පිළිබඳවත් හිතන්න ප්‍රඥාවන්තයා කාලයක් වෙන් කරනවා. මේ කරුණු අපිට ආපහු ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක ලැබිච්ච උදාර මනුස්ස ජීවිතයක් තුළ අපිට භුක්ති විඳින්න තියෙන වරප්‍රසාද ගැන මේ කියලා දෙන්නේ. මිනිස්සු වරප්‍රසාද හොයාගෙන පොර කන ලෝකයක් තියෙන්නේ. අනුන්ගෙන් ලැබෙන්න තියෙන දේවල්. අනුන්ට ලැබෙන්න තියෙන දේවල් හොරා ගන්න උත්සාහ කරන තරම් වරප්‍රසාද. නමුත් මෙවන් පුණ්‍ය භූමියක උපත ලබනවත් එක්කම මේ බුද්ධාන්තරයෙන් අපිට තිලින වෙච්ච වරප්‍රසාද විශාල ප්‍රමාණයක් තියෙනවා. ජීවිතයක කරලා ඉවර කරගන්න බැරි තරම්. මට ලැබිච්ච එවන් වරප්‍රසාද ටික මොනවද? හොයා සම්පූර්ණ කරගන්න තියෙන එක. ඒකයි මම සඳහන් කළේ ඥානවන්තයෝ ඒක මුදුන්පත් කරනවා. එහෙමනම් මේ ධර්ම කාරණාවෙන් අපිට කරුණු දෙකක් පැහැදිලි කළා. අකුසල චේතනාව ඉස්මතු වෙලා නැත්තම් තමන් කරන කාර්යයේදී අකුසලයක් වෙන්නේ නැහැ. අපිට මේක පැහැදිලි කරන්න බොහෝ තැන් තියෙනවා කියලා මම සිහිපත් කළා. කුඹුරු කොටන කෙනෙක් සත්තු මරන්න හිතාගෙන කුඹුරු කොටනව නෙමෙයි. පාරේ යනකොට අපිට කූඹි ආදී කුඩා සත්තු ඕන තරම් පෑගිලා මැරෙයි. නමුත් පාරට බැස්සේ කූඹි මරන්න නෙමෙයි. වාහනයක ගමන් කරනකොට රෝදවලට පෑගිලා ඕන තරම් සත්තු මැරෙයි. සමහර කාලවල ඔය ගෙම්බෝ වගේ සත්තු පාරේ ඕන තරම් ඉන්නවා වැහපු කාලෙට. නමුත් ඉතින් අපි ඒ සත්තු මරන්න කියලා හිතාගෙන වාහනේ අරන් එළියට බැස්සද? එහෙම නැති නිසා අපිට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ කාරණාව අපි මුලින් සාකච්ඡා කළා. දෙවනුව කුක්කුට මිත්තගේ අතීත කතාව පැහැදිලි කරන තැන මේ ජීවිතේ මොනතරම් පින් කරගන්න අවස්ථාව බුද්ධ ශාසනය නිසා මට දායාද වෙලා තියෙනවද කියන කාරණාවත් සාකච්ඡා කළා. එහෙනම් මේ කරුණු ඔක්කොම එකතු කරගෙන අපිට ජීවිතේ මහ ලොකු කාලයක් නෑ. බොහොම කෙටි කාලයයි ජීවිතේ තියෙන්නේ. නොඑක් අනතුරු තියෙනවා. නොඑක් කරදර තියෙනවා. සමහර අනතුරු කලින් කියනවා. මහා සමුද්‍රයක වාන්දොරට විවෘත කරනකොට කලින් කියනවා පල්ලෙහි ඉන්න අය අයින් වෙන්න ආපදාවක් වෙන්න පුළුවන්. සුලි සුලඟක් එනකොට කලින් කියනවා පරිස්සම් වෙන්න ආරක්ෂා වෙන්න ආරක්ෂිත ස්ථාන වලට යන්න සුලි සුලඟක් එනවා. කුණාටුවක් එනවා. භූමිකම්පාවක් එනවා. ආපදාවක් නේ. එහෙනම් ආපදාව මනාව කලමනාකරණය කරලා මිනිස්සුන්ගේ ජීවිත ටික බේර ගන්නවා. පින්නතුනි මේ හැම ආපදාවක්ම අපිට කලින් දැනුවත්. නමුත් ඔය ඔක්කොටම වඩා ලොකුම ආපදාවක් තියෙනවනේ ජීවිතේට. ඒකනේ මරණය. අපි හැමෝම බය මරණයටනේ. මේ හොයා හම්බ කරගත්ත ඔක්කොම දේවල් අත්හරිනවනේ මරණයෙන් බේරෙන්න. ලොකුම ආපදාව මරණය. එහෙමනම් අර වෙලාවේ එන බාධක වලින් කරදර වලින් ආපදාවන්ගෙන් බේරෙන්න හොඳ කලමනාකාරීත්වයක් අපිට තියෙනවා. පිළිතුරු ඒ ඔක්කොටම වඩා වටිනවා ජීවිතයේ තියෙන මේ මහා කරදරයෙන් ජීවිතය ආරක්ෂා කරගන්න එක. එතකොට ජීවත් වෙන කාලේ අකුසලයෙන් ඈත් වෙලා යම් කෙනෙක් වැඩි වැඩියෙන් කුසල් රැස් කරනවා කියලා කියන්නේ හොඳ අපූර්ව ආපදා කළමනාකරණය. එහෙම නැත්නම් මැරිච්ච ගමන් දැවැන්ත ආපදාවක් තියෙනවා සතර අපායි කොහේ හරි. ඒ හින්දා අපි දැනගන්න ඕනේ ආපදාව කළමනාකරණය කරන්න. ආන් ඒ කළමනාකරණේ මනාව කරගත්ත කෙනා බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ ජීවිතයට සාධාරණයක් කරපු කෙනෙක්. ඒ සාධාරණේ අඩු නැතුව කරන්න
ඔබට අවස්ථාව උදා වෙලා තියෙන මේ මොහොතේ එයින් ප්‍රයෝජන ගන්න රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතනි, අද මේ උතුම් ධර්ම කාරණාව ධම්ම නදී තිත්ත ධර්මදේශනා වැඩසටහන් මාලාවේ යටතේ පැහැදිලි කරන්න දායකත්වයේ ලැබලා දෙන පින්වත් දායක පිරිස කුරුණෑගල තාබ්රු මාවතී පදිංචි විශේෂඥ වෛද්‍ය ඉන්දික ඒකනායක මහත්මයා සහ වෛද්‍ය ප්‍රබුද්ධිකා කුලසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උතුම් අරමුණු කීපයක් වෛද්‍ය පවුලේ අය සිහිපත් කරනවා. දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, නොවැම්බර් 13 වෙනිදාට යෙදුන ඉන්දික ඒකනායක මහත්මයාගේ උපන්දිනයේ නිමිති කොටගෙන එතුමාට හා පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, සස්විදු ඒකනායක හා නවින්දු ඒකනායක පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න රත්නත්‍රී ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම, පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ධර්මදේශනයේ කළ ස්වාමින් වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, ධර්ම ශ්‍රවණය කළ අප සැමට ධර්මාවබෝධයේ පිණිසත් අප සැම නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම උදෙසාත් කල්යාණ මිත්‍ර දේශප්‍රිය මහත්මයා ප්‍රියංකා රණසිංහ මහත්මිය හා දූවරුන් දෙදෙනාට ආශිර්වාද කිරීමත්, ලොව පවතින වත්මන් වසංගත වදුර ඊතා ඉක්මනින් අවසන් වීමට රත්නත්‍රී ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා. ඉන්දික ඒකනායක මහත්මයා ඇතුළු පවුලේ අය පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.